right පුතේ. එහෙනම් ඔන්න තවත් passwords ගන්න. මේක ඇවිල්ලා A level 2005 අවුරුද්දේ 9A. 9A නෙමෙයි 9B. right. මේක ඊළඟ අපේ password ප්‍රශ්නේ පුතේ. මේක ඇවිල්ලා අපේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක්. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳ ප්‍රශ්නයක් මේකත්. මොකද හේතුව ළමයිට මේ ගානේ දීලා තියෙනවා සෙනර් ඩයෝඩයක් සහ ට්‍රාන්සිස්ටරයක් එකට සම්බන්ධ කරලා කොහොමද පරිපථයක් විශ්ලේෂණය කරන්න කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නකදී වර්තමානයේ බහුලව ළමයි ඒක ට්‍රාන්සිස්ටරයකින් විතරක් නෙමෙයි හදන්නේ, කාරකාත්මක වර්ධකයකින් විතරක් නෙමෙයි හදන්නේ, ඩයෝඩයකින් විතරක් නෙමෙයි හදන්නේ, මේ හැම උපාංගයක්ම එකට සම්බන්ධ කරලා සංකීර්ණ සර්කිට් එක විශ්ලේෂණය කිරීම තමයි වර්තමානයේදී පාසුපස් කරන වලදී ළමයිට බොහෝ විට ලබා දෙන්නේ. ඉතින් ඒ වගේ සංකීර්ණ සර්කිට් එකකට මුලපිරීම ආරම්භ කරන අවුරුද්ද තමයි 2005 පාසුපස් ගන්න අපිට හඳුන්වා දෙන්න පුළුවන්. right බලන්න මොකද්ද කියන්නේ කියලා. ඉතා නිවැරදි 10 V වෝල්ටේජතා සැපයුමක් අවශ්‍ය වන එක්තරා ඉලෙක්ට්‍රොනික උපකරණයක් 12 V බැටරියකින් ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. 12 V සැපයුම 10 V දක්වා අඩු කළ හැකි මෙම කාර්ය සඳහා සුදුසු පරිපථයක් එක රූපයේ පෙන්වා ඇත. අන්න ඔබට කියලා තියෙන පුතේ මේකෙදි මොකද්ද? මෙතන තියෙනවා සංවේදී උපාංගය. මේ සංවේදී උපාංගය හරහා ලබා දෙන්නනේ වෝල්ටීයතාව යට කියනවා කීයද? 10 V කියලා. 10 V නියත වෝල්ටීයතාවක් ලැබෙන්න ඕන. 10 V නියත වෝල්ටීයතාව ලබා දෙන්න අපි භාවිතා කරලා තියෙන මෙතන 12 V සැපයුම. 12 වැඩිනේ 10 අවශ්‍ය කෙනාට නිවැරදිම 10 අවශ්‍ය කෙනාට 12 දුන්න පුතේ එහෙන් දුන්දායිනේ පිච්චෙයි. ඒ නිසා මෙතෙන්දි කරන්නේ මොකද්ද? තවත් ප්‍රතිරෝධයක් දාන්න ඕනේ අපිට. මොකද්ද? ඒ ලබා දෙන 12න් කොටසක් දෙදින්න. අන්න ඒකට තමයි දාන්න මෙතන R කියන ප්‍රතිරෝධය. අපිට පේනවා 12න් මේක හරහා 10 නම් මෙයා හරහා 2. නමුත් තා ප්‍රශ්නයක් තියෙනවා. මේක 12 වුණාට මේක සමහර කලකට විචලනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැටරිය බහිනකොට 12 නම් 11.9 11.8යි 11.5 ඒ වගේ අඩු වෙන්න පුළුවන්. අඩු වුණත් අපිට අවශ්‍යතාවයක් තමයි දැන් මෙතන අවශ්‍යලා තියෙන්නේ. මෙයා හරහා නියත 10 V පවත්වා ගන්න. එනවාට පැහැදිලි මේක හරහා නියත 10 V පවත්වා ගන්න නම් පුතා අනිවාර්යයෙන්ම සෙනර් ඩයෝඩ් එක පිට පටන්න වෙයි. එතෙන්ද අපිට සිද්ධ වෙනවා සෙනර් ඩයෝඩය භාවිතා කරන විදිහ දන්නවා. සෙනර් ඩයෝඩය භාවිතා කරන්නේ පසු නඹරුවනේ. එහෙනම් මේක පේනවාට සෙනර් ඩයෝඩය සම්බන්ධ කරලා තියෙනවා. මේක මේ පැත්ත ධනනේ, මෙතින් ධන පැත්තනේ, මේ තමයි ඍණ පැත්ත. right? එතකොට මේ තියෙන සෙනර් ඩයෝඩය ධන සහ ඍණ අග්‍ර අතර පසු නඹරුව පවත්වාගෙන තියෙනවා. right? එතකොට මේ බාරය හරහා අපිට අවශ්‍ය 10 V නියත වෝල්ටීයතාව නම් අපි භාවිතා කරන්න ඕනේ සෙනර් වෝල්ටීයතාව 10 V වන සෙනර් ඩයෝඩයක්. මම බලන්න මම ගාන ප්‍රශ්න කියෙන්නේ නැහැ පුතේ. ගාන තියෙන ප්‍රශ්න කියවන්නේ නැතුව මම බලනවා මේකේ තියෙන මේ දීලා තියෙන සම්බන්ධතා ටිකෙන් අපිට මේ පරිපථය නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය වෙනවා නම් ඒක කොහොමද වෙන්නේ කියන එක මම පොඩි විශ්ලේෂණයක් කරා. ඒ හැම කොටසකින්ම කරන කාර්යයක් තියෙනවා. එතකොට අපි ඉලෙක්ට්‍රොනික උපාංගයේ පුතේ විවිධ කොටස් එකතු කරන්නේ මේ සර්කිට් එක ලස්සන වෙන්න කියලා. හරි. ලස්සන වෙන්න නම් බෝ එකක් ගැට ගහන්න පරිපථයට. හරිද? මේ හැම කොටසෙම කරන වැදගත් විශේෂ මෙහෙයුමක් තියෙනවා. අපිට මේ බලන්න ළමයි. අවයි මං කියන්නම්. අපිට අවශ්‍ය වෙන්නේ මෙයා හරහා නියත 10 V වෝල්ටේජ් පවත්වා ගන්න. 10 V වෝල්ටේජ් ලබා ගන්න අනිවාර්යයෙන්ම ප්‍රභවයක් අවශ්‍යයි. වෝල්ටීයතා ප්‍රභවයක් අවශ්‍යයි. යා ඉන්පුට් එකක් දෙන්න ඕනේ. ක්ෂමතාවක් දෙන්න ඕනේ. වෝල්ටීයතාවක් දෙන්න ඕනේ. ධාරාවක් දෙන්න ඕනේ. ඉතින් එතනද කෝෂයක් දැම්මා. ඉතින් දාලා තියෙන කෝෂය 10ම දාලා හරියන්නේ නැහැ. ඊට වඩා වැඩි එකක් දෙන්න ඕනේ. වැඩි එකක් දුන්නා. වැඩි එකක් දුන්නාම භාරය පිච්චෙන්න පුළුවන්. ඒ නිසා අඩු කරන්න තමයි R එකක් දාන්නේ ශ්‍රේණිගතව. ඊට පස්සේ මෙයා හරහා තියෙන වෝල්ටීයතා විචලනය වෙනකොට මෙයාව ගාඩ් කරගන්න මෙයා හරහා වෝල්ටීයතාව නියත පවත්වා ගන්න මොකද කරන්න ඕනේ මේ වෝල්ටීයතාවට සමාන සෙනර් වෝල්ටීයතාවක් තියෙන සෙනර් ඩයෝඩයක් දාන්න ඕනේ ප්‍රතිරෝධය හරහා සමාන්තරගතව සහ පසු නැඹුරුව අන්නේ වැඩි කරලා right
බලමු මොකද්ද කියන්නේ කියලා. මෙම් පරිපතයේ ඉලෙක්ට්‍රෝනික උපකරණයේ බාර ප්‍රතිරෝධය RL මගින් නිරූපණය කර ඇත. හරි. සෙනඩියෝදේ බිඳුවටම වෝල්ටේජ් තව 10 VV එක අපි දන්නවා. හරි. ඒ කොටස. බැටරියට අභ්‍යන්තර ප්‍රතිරෝධ නැතයි උපකල්පනය කර SH වස ඇත විට සෙනඩියෝඩ හරහා 10 මිලි ඇම්පියර් ධාරා ගැලීමට සලස්වන R ගේ අගය හල තියෙනවා. ඒ කියන්නේ අපිට දෙන්නේ මෙන්න මේ ස්විච් එක මොකද කරලා තියෙන්නේ? ඔන් කරලා තියෙන්නේ. ඔන් එකේ තියෙන්නේ. එයා ඔන් එකේ තියෙනකොට සෙනර් ඩයෝඩය හරහා ගලන්න ඕනේ කොච්චරද? 10 මිලි ඇම්පියර් ධාරාව. උදේ සෙනර් ඩයෝඩය හරහා ගලන්න ඕනේ 10 මිලි ඇම්පියර් ධාරාවක්. මෙතනින් ගලන්න ඕනේ 10 මිලි ඇම්පියර් ධාරාවක්. අමතක කරන්න එපා මෙයා හරහාත් I ධාරාවක් ගලනවා කියලා. මෙයා හරහාත් I ධාරාවක් ගලන්න ඕනේ. හරි. එතකොට මේක මං IL කියලා ගන්නවා. IL බාර ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලන්න ඕනේ. මේක හරහා ගලන ධාරාව මං IZ කියලා ගන්නවා. එතකොට මෙයා හරහා I ධාරාවක් ගලන්න ඕනේ. මොන ධාරා ලකුණු වෙන්නේ? ධාරා වර්ග තුනක් සර්කිට් එකට අවශ්‍යයි. එකක් තමයි බාරය හරහා ගලන ධාරාව. අනිත් එක තමයි මගේ පුතේ සෙනර් ඩයෝඩ් හරහා ගලන ධාරාව. ඒ දෙක එකතුව තමයි බාර ප්‍රතිරෝධය හරහා ගලන්නේ. right. ඒ විදිහෙන් සරලව ඔබ හිතා ගන්න ඕනේ. ඒක සරල සංසිද්ධිනේ. මේ ගානන් වලට අත ගහනවා අනිවාර්යෙන්ම මොහොම ධාරා ලකුණු කිරීමකට ගේමක් නැතුව පුළුවන් වෙන්න ඕනේ. right මගේ පුතේ බලන්න මොකද්ද මුලින්ම අහන්නේ. එතකොට R ගේ අගය අහන්නේ මෙන්න මෙයාගේ අගය අහන්නේ. මොකද කරන්නේ? අපිට දාන්න පුළුවන් මෙයාගේ අගය අහනවා නම් අපිට පුළුවන් මෙයාට V IR දාන්න. V IR දාන්න ඉස්සෙල්ලා අපිට ධාරා දෙක හොයන්න වෙයි. right. මේ බාන මම කරන විදිහ මම මේ අපි ගානේ කීවෙනි කොටසද? මේ ගානේ පළවෙනි කොටසේ A. එකේ A. right. එහෙනම් මම ගන්නවා මම බාර ප්‍රතිරෝධයට මම දානවා V IR දානවා. I සමානයි V යට R කියලා එනවා. අන්න මම බාර ප්‍රතිරෝධ දැම්මට පස්සේ මට IL කියන එක හොයාගන්න පුළුවන් 10 බෙදීම 100ක් කියලා පුතේ 0.1 ඇම්පියර්. 0.1 ඇම්පියර්. එතකොට මෙයා හරහා 0.1යි මෙයා හරහා 10යි නං. හරි. දැන් මේ තියෙන 100යි මිලි ඇම්පියර්. 100යි මිලි ඇම්පියර්. එම නිසා සැපෙවුම තුලින් ධාරාව ඊයක් වෙනවද? අපිට ගන්න පුළුවන් I ගේ අගය I කියලා කියන්නේ IL IZ. I සමානයි 100 ධන 10යි. I සමානයි 110යි මිලි ඇම්පියර්. ඊට පස්සේ මම දානවා මොකක්ද? ඒ අගේ හොයාගෙන මම දානවා මෙහෙම R ට V සමානයි IR දානවා. එතකොට අපෙන් අහන්නේ R ගේ අගය අහන්නේ. R කියන්නේ V යටයි. R කියන්නේ V කියන්නේ කීයක් වෙනවද ළමයි? පුතේ ඔක්කොම 12ක් දෙනවා. මෙයා හරහා 10යි R හරහා සෙට් වෙන්නේ 12 රින 10යි. එයාව බෙදන්න ඕන කාගෙන්ද? 110 වැඩි කිරීම 10 රින 3. right. ඉක්මනින් අපිට හදාගෙන යන්න පුළුවන්. 2 වැඩි කිරීම 10 3 බෙදීම 110යි. ඒ කියන්නේ පුතා කීයක් වෙනවද? 200 බෙදීම 11ක් කියලා. ඔන්න ඕම්ගේ අගය. 200 බෙදීම 11ක් වගේ අගයක් වෙනවා. බලන්න 200 බෙදීම 11ක් කියන්නේ කීයද? එතකොට R සමානයි මෙතනට එකක් වෙනවා 11යි 90ට 8ක් වෙනවා. right. ඒක ආසන්න වශයෙන් ඔය වගේ අගයක් අපිට ගන්න. R සමානයි 18යි ඕම් කියලා ගන්න.
සෙනඩාඩේ තියෙනනේ පස් නම්බරතාව ඉන්නවනේ. සෙනඩාඩේ පස් නම්බර ඉන්නකොට මෙතන අග්‍රේට ඒ කියන්නේ සෙනඩාඩේ සම්බන්ධ වෙන දණ්ඩන මේ විදිහට. වෝල්ටේජ් තාසපීමේ දාන වෝල්ටේජ් ඍණාංකයට සෙනඩාඩේ මෙහෙම සම්බන්ධ වුණාම තමයි මේක පස් නම්බරතාවයේ තියෙන්නේ. right ඊට පස්සේ බලන්න මොකද්ද වෙන්නේ. දැන් ළමයි මේ R අගය අපි හෙව්වනේ 18යි ඕම් කියලා. මතක තියාගන්න මේ R අගය නියත අගයක්. ඒවා අනිත් ඒවා මොනවා කරත් R අගය නියතයි. වෙනස් වෙන්නේ. මොනවාට වෙනස් වෙන්න පුළුවන් දේවල් 12 වෙනස් වෙන්න පුළුවන්, ධාරා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි R කියලා කියන්නේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයගේ නියතයි. ප්‍රතිරෝධයගේ වෙනස් වෙන්න පුළුවන් පුතේ උෂ්ණත්වයේ වෙනසක් ඇති වුණොත් විතරක්ම තමයි. right බලන්න මොකක්ද ඊළඟ කියන්නේ. B කොටස. ඉහත එහි ලබා ගන්න ලද R අගය සඳහා SH වස ඇති විට SH විවෘත ඇති විට සනඩියෝඩේ සමතා උත්සර්ජනය ගණනය කරන්න. එනයින් පරිපතේ නියමාකාර ක්‍රියාකාරීත්වය සඳහා සනඩියෝඩේට තිබිය යුතු උපරිම සහ අවම ප්‍රමාණන සඳහන් කරන්න. ප්‍රමාණනය සඳහන් කරන්න. මොකද්ද මේ ප්‍රමාණනය කියලා කියන්නේ? ප්‍රමාණනය කියලා කියන්නේ ප්‍රමාණය නෙමෙයි. පුතේ ප්‍රමාණනය කියලා කියන්නේ ප්‍රමාණය නෙමෙයි. ප්‍රමාණය කියන අගයක් මේ ප්‍රමාණනය කියලා කියන්නේ ඔරොත්තු දෙන උපරිම අගය. ඔරොත්තු දෙන උපරිම අගය. ඊට වඩා වැඩියෙන් දුන්නොත් මේක පිච්චෙනවා, විනාශ වෙනවා. ඒ වගේ දෙයක්. දැන් ළමයි ඔයාට කියනවා අපිට 18 ඔයාගෙන ඉවරනේ. මම ඒ නිසා ටික මට ආයි වැඩක් නැහැ. ඒ නිසා මම මේක මකලා දැම්මා. මේක 18යි. R සමානයි 18යි ඕම්. ඒකත් හරි. දැන් මොකද වෙන්නේ? අපි හදන්න ඕනේ SH වස ඇති විට. SH වස ඇති විට ඒ කියන්නේ හරි ගානේ B කොටසේ අංක 1 S කියන එක වසා තියනවා කියලා කියන්නේ on එකේ ඉන්නේ. ඉතින් on එකේ ඉන්නකොට අපි දන්නවා VZ සමානයි කීයද 10යි වෝල්ට්. අපි දන්නවා පුතේ IZ සමානයි කවුද 10යි මිලි ඇම්පියර්. එතකොට එම නිසා P සමානයි VI දාන්න ඔයා 10 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ කවුද? CI මිලිවොට්. ඔයාට එනවා එතනදී අගයක් ඔන්න I තාවා CI මිලිවොට්. CI මිලිවොට් කියලා කියන්නේ මගේ පුතා කීයද? 0.1 වොට් වලට. අපි එහෙම යනවා දෙවෙනි අවස්ථාව. S කියන එක ඕෆ් කරලා තිබ්බොත් මොකද වෙන්නේ? පුතේ S කියන එක ඕෆ් කරොත් එහෙම මම පොඩි සර්කිට් කෑල්ලක් අඳින්නම්. මෙයා මෙහෙම තිබ්බා. මෙයා මෙහෙම ආවා. ප්‍රතිරෝධයේ තිබුණා. මෙහෙම සෙනඩයෝඩේ තිබ්බා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරි. දැන් බාරයට අදාළ නැහැ. එහෙන් ධාරාව යන්නේ නැහනේ. ඒ ඕෆ් නෙතන. එහෙන් කොහොමද ධාරාව යන්නේ? ධාරාව ගලන්න බෑ කාම. එතකොට මොකද වෙන්නේ? එතකොට මේක හරහා 12යි වී තිබුණා. මෙයා හරහා 18යි ඕම් තිබුණා. දැන් මේක තුලින් ගලන ධාරාව කලින් අගය නෙමෙයි අලුත් අගයක්. ඒක අපි හොයාගන්න ඕනේ. මෙතන පුතේ VZ කියන එක අපි දන්නවා 10යි වෝල්ට් වල නියතව පවත්වා ගන්නවා. එතකොට ඔයාලට දැන් මෙතන සිද්ධ වෙනවා අලුත් ධාරාව කීයද කියලා තේරුම් ගන්න. මොකක්ද දැන් අලුත් ධාරාව? දැන් මොකක්ද අලුත් ධාරාව වෙන්නේ? එතකොට අපි මේ පැත්තට දැම්මොත් සමීකරණය මෙතනදී මොකද්ද ධාරාව? එතකොට ධාරාව හොයන්න දැම්මොත් එහෙම සිග්මා E සමානයි සිග්මා V වගේ අපි කර්චම් නියමයේ භාවිතා කරොත් ළමයි 12 සමානයි
I වැඩි කිරීම 18 ධන සන වෝල්ටීයතාව 10 එනවා. එහෙනම් I සමානයි 2 බෙදීම 18ක් එනවා. I සමානයි 2 බෙදීම 18ක් එනවා. ධාරාවේ අගය ඇම්පියර් වලින්. ඊට පස්සේ වාට පුළුවන් මොකද්ද? දැන් බලුවන් සන ඩයෝඩයට පුතේ දාන්න පුළුවන් මොකද්ද? P සමානයි VI සමීකරණය. V කියන්නේ 10යි මෙතන 2 යට 18යි. ඒ කියන්නේ 20 බෙදීම 18ක් වෙනවා. වොට් වලින් ක්ෂමතාව 20 බෙදීම 18ක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද 20 බෙදීම 18 කියලා කියන්නේ? හරිද? ඔයාට සිද්ධ වෙනවා දැන් පුතේ 20 බෙදීම 18 කියන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට 20 බෙදීම 18 කිව්වහම සාමාන්‍ය සෙට් එකේ කීයද? 1.0 ගාන. කීයක් වෙයිද? 1.1 W වගේ අගයක් තියෙනවා. ආසන්න. 1.1 W කියලා අගයක් තියෙනවා. මෙතන අපි සමීකරණ දැම්මහම V සමාන 1.1 W කියලා අගයක් තියෙනවා. ඉතින් ආවනේ. ඉතින් එච්චරයි. ආයෙ මොකද්ද? අමාරුද ගාන? අමාරු වෙන්නේ නැහැ ළමයි. සරල ගානක්. ගානේ පළවෙනි කොටස ඉවරයි. ගානේ පළවෙනි කොටස ඉවරයි. අපි IT එකේ හොයාගත්තා. අපි P සමානයි VI දාලා සනඩයට දාලා අගයන් දෙක හොයාගත්තා. සන්තෝෂනේ ගාන 150ක් ඉවරයි. එංගන් නොදෙනී ඉවරයි. අයියෝ අමාරුයි කියන්නේ. ඔයාට මොකුත් තිබ්බේ නැහැ පුතේ. ඔයාට තිබ්බේ සර්කිට් එකක් විශ්ලේෂණය කරන්න විතරයි. මේ පළවෙනි සර්කිට් එක දීලා තිබ්බා. මේක නම් ටිකක් අමාරුයි කියන්න පුළුවන්. නමුත් ඒක අපි කෙලින්ම ලේසියෙන්ම හැදුවා. මේකෙදි ගොඩක් ළමයි හිතුවේ නෑ ස්විච් එක ඕෆ් කරාම මේ පැත්ත අවලංගුයි කියලා. මේ කොටස අවශ්‍ය නෑ අපිට. ඒ කොටස අමතක කරලා තමයි ගාන හදන්නේ. රයිට්. එතකොට මොකක්ද දැන් අහන්නේ අවසානයේදී? අහනවා සන ඩියෝඩයට තිබිය යුතු අවම ක්ෂමතා ප්‍රමාණය කීයද? කියන්නේ බලන්න මොකක්ද කොට? ක්ෂමතා ප්‍රමාණය කියලා කියන්නේ හානියක් නොවි දැරිය හැකි උපරිමගය. හානියක් නොවි දැරිය හැකි උපරිමගය කියන පුතේ 1.1 වෝල්ට්. 0.1 කියලා කියන්නේ අවමගය. අවමගය නෙමෙයි බලන්න ඕනි. උපරිමගය හානියක් නොවි පවත්වාගත හැකි උපරිමගය පුතේ 1.1 W 1.1 වෝල්ට් කියලා එක කියවෙන්නේ. right. එහෙනම් අපි යනවා ගානේ දෙවෙනි කොටසට. අපි දැන් ගානේ ඉන්නේ දෙවෙනි කොටසත් එක්ක. දෙවෙනි කොටස ඔයාලට දීලා තියෙනවා මේ වගේ සර්කිට් එකක්. අපි දැන් පළවෙනි කොටසේ සර්කිට් එක ඇත්තටම ඒක අපිට තේරෙන්නේ සරලයි වගේ. පුතා ඊළඟට ටිකක් සංකීර්ණ සර්කිට් එකක් දීලා තියෙනවා. මේ සංකීර්ණ සර්කිට් එක කියලා මම ඇයි කියන්නේ මේකෙදි කලින් සර්කිට් එකට සාපේක්ෂව ප්‍රතිරෝධ වැඩි සංඛ්‍යාවක් තියෙනවා. කලින් අපිට තිබුණේ එක R ප්‍රතිරෝධය තිබුණේ. නමුත් දැන් මෙතන බාරයට අමතරව මෙතන බාරයේනේ ඊට අමතරව ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. කලින් දුන්න 12V එලෙසම තියෙනවා. සනඩයඩේකුත් තියෙනවා. දැන් අලුත් එක්කෙනෙක් ඉන්නවෙල මොකද්ද? ට්‍රාන්සිස්ටරය. සමහර ළමයිට අවුල මේක ට්‍රාන්සිස්ටර්ද කියන එක. අනේ පුතේ මේක ට්‍රාන්සිස්ටර් මේ බාන්න අග්‍ර ටික තියෙන විදිය. ඔයාට අවුල මේක රවුම නැති හින්දාද? රවුමක් ඇඳ ගන්න ඔහොම එතකොට. හරිද? right. එහෙනම් මේක මොකද්ද? B අග්‍රය. මේක මොකද්ද? C අග්‍රය. මේක මොකද්ද? E අග්‍රය. වැඩේ හරි. එහෙනම් කලින් උපාංගයට වඩා මේක ටිකක් සංකීර්ණයි. මේක ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. අමතර ප්‍රතිරෝධ දෙකක් දාලා තියෙනවා. සනඩයඩේ තියෙනවා. හැබැයි මගේ පුතේ කලින් සනඩයඩේ නෙමෙයි මේකේ තියෙන්නේ. කලින් සනේගේ සන වෝල්ටීයතාව වෝල්ට් 10යි. මේ සනඩයඩේ වෝල්ටීයතාව 10.6යි. ඒක වෙනස්. ඒ වෙනසත් අපි මෙතනදී භාවිතා කරන්න වෙයි. හරි බලමු මොකක්ද මේ කියන්නේ. 10V ලබා ගැනීමේ කාර්ය සඳහා භාවිතා කළ හැකි වඩා හොඳ පරිපථයක්. ඒගොල්ලෝ කියන වඩා හොඳයි කියලා. අපි හිතමු හොඳයි කියලා. පරිපථයක් දෙකවන රූපේ පෙන්වා ඇත. right. අපි රූපේ බැලුවා. අපි රූප විශ්ලේෂණය කරගත්තා. right පුතේ. මෙම පරිපථේ භාවිතා කර ඇති සන ඩියෝඩේ බිඳ වැටුම් වෝල්ටීයතාව 10.6ක්ලු. ඔව් මේක 10.6යි. right. ඊට පස්සේ පළවෙනි කොටස පරිපථේ භාවිතා කර ඇත්තේ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නම් ඉලෙක්ට්‍රොනික උපකරණයට නිවැරදි වෝල්ටීයතා ලැබෙන බව පෙන්වන්න පෙර නඹුරු කළ සිලිකන් ඩියෝඩය හරහා විභව අන්තරය 0.6 බව උපකල්පනය කරන්න.
සිලිකන් වල බාධක විභවය පුත අපි සාමාන්‍ය 0.7 කියලා ගන්නවනේ. මේක මෙයාලා කියනවා 0.6 කියලා ගන්න කියලා. මං හිතන්නේ අපේ පැත්තෙන් ඒගොල්ලෝ ඒ වගන්තිය දීලා තියෙන්නේ. මොකද උඹලට සුළු කරන්න පුළුවන් වෙන්නේ. සුළු කිරීම ලේසි කරන්න තමයි ඔය වගන්තිය දීලා තියෙන්නේ. right. අපි දැන් බලමු මේක හරහා මෙන්න බාරය හරහා තියෙන විභව අන්තරය මට හොයාගන්න ඕනි. ඒ සඳහා තමයි අපි දැන් මේ try කරන්නේ. මම මේක මෙහෙම කරන්නම්. මම මෙතන 10.6ක් කියලා ගන්නවා. අපි ධාරාව ලකුණු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේ B ගෙන් ගලන ධාරාව IB, C ගෙන් ගලන ධාරාව පුතේ IC, මෙතනින් එළියට එන ධාරාව එතකොට IE වෙනවා. හරි. එහෙමනම් මම මේකේ ABC මම මෙතනට ගන්නම් A කියලා අකුරක් දාගෙන මම මේකට දානවා කර්චප්. කාටද කර්චප් දාන්නේ? මම කාටද කර්චප් දාන්නේ? මම මේකේ කර්චප් දානවා කාටද? B E A B ට මේ දිශාවට සිග්මා E සමානයි සිග්මා V කියන කර්චප් දාන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. කොහොමද කර්චප් දාන්නේ? අපි දන්නවා කර්චප් ගැන. කර්චප් හරි හොඳයි. කර්චප් යාළුකමට තියාගන්න. හරිම හොඳයි කර්චප්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේක දානකොට කර්චප් දානකොට පුතේ ඊ නෑ. කෝ ඊ එකක් නෑ. කොහෙද ඊ තියෙන්නේ? ඊ නෑ. මේ රූට් එකේ ඊ එකක් නෑනේ. එහෙනම් සිග්මා ඊ කියන්නේ බිඳුවයි. හරි. ඊට පස්සේ අපි යනවා B වල ඉඳන් E ට. VBE plus IERL. දැන් මම මේක VL කියලා ගන්නම්. ඊට පස්සේ අපි යනවා ඍණ වල ඉඳන් ධන පැත්තට. ඒක අපි ලියන්න වෙන්නේ ඍණ VZ කියලා. ඇයි අපි යන්නේ ළමයි කර්චප්ගේ ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේටනේ. ඒක ඍණ VZ කියලා ගන්න වෙනවා. ඒ කියන්නේ VZ සමානයි VBE plus VL නේ. VZ කියලා කියන්නේ 10.6යි මේක 0.6යි VL. අන්න VL සමානයි කවුද? 10.0 වෝල්ට්. මරු නේද? ඒ කියන්නේ මෙන්න මේ බාරය හරහා විභව අන්තරය අපිට ඇවිල්ලා තියෙනවා VL සමානයි 10.0 වෝල්ට් කියලා. ඒකනේ අපින් අහලා තියෙන්නේ. ඔයාට මේ ක්‍රමයේ කර්ෂප් දාපේක අවුල් නම් ඔයා මෙහෙම කරන්න. මේ VZ කියන එක තමයි VZ කියන වෝල්ටීයතාව තමයි VZ කියන එක තමයි දෙන්නට බෙදලා තියෙන්නේ. ඔහොම. ඉතින් ඒකනේ මේ තියෙන්නේ. ඕක ඇත්තටම කර්ෂප් ගෙන් තමයි හරියට එන්නේ. මොකද ලකුණු සම්මුතියක් එමෙ තියෙනවනේ. කර්ෂප් ගෙන් තමයි පුතේ එන්නේ. කර්ෂප් නැත්නම් ඔතනින් පටන් ගන්න. අවුලක් නැහැ. හැබැයි කර්ෂප් ගෙන් මේක සමීකරණ ලියන්නත් ඔයා පුළුවන් වෙන්න ඕනි. ගාන හැදිල්ල පැත්තක තියන්න ඔයා A level කරන්න ඕනි. A level කරනකොට ඔයාට සිදු වෙනවා කර්ෂප් නියමය හොඳට ගොඩ දාගෙන යන්න. ඒ නිසා පුතේ කර්ෂප් යොදන්න තෙන්ද. එතකොට බලන කෙනා දන්නවා ඔයා ඇවිල්ලා වැඩකාරයෙක්. ඔයා විවිධ වලට වැඩකාරව වෙන්න පුළුවන්. ඔයා ඉලෙක්ට්‍රොනික්ස් වලට ඔයා ධාරා විද්‍යුතයට වැඩෙක් කියලා පේපරේ බලන කට්ටිය දන්නවා. රයිට්. එහෙනම් ළමයි අපි යනවා ගාන ඊළඟ කොටස B කොටස පුතේ. දැන් පළවෙනි එක සාර්ථක අපි අවසන් කරා. බලන්න 0.6 දුන්නන හින්දා තමයි අපිට මේ ගානට 10.0 කියලා ආවේ. පුතේ බලන්න B කොටස. ට්‍රාන්සිස්ටර් ධාරාලාභය B ට 99ක්ලු. ඒ 100 දෙන්නතු 99 දුන්නේ. අන්න ඔලුවට ගනින් මගේ පුතේ 100 දෙන්නතු 99 දීලා තියෙන්නේ. ඔක සුළු කරන් ලීසි වෙන්නේ. මං කියන්න. සුළු කිරීමේ ට්‍රික්ස් එකක් තියෙනවා තමයි. ට්‍රික්ස් තියෙනවා. ස්ටෑෂ් ස්විච්යේ වසා ඇති විට පාදම ධාරාව IB ගණනය කරන්න. ඔබෙන් IB අහනවා. ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? බාරයට දැම්මොත් සමීකරණය බාරයට V සමානයි IR දැම්මොත් V කියලා කියන්නේ පුතේ විභවාන්තරයේ 10යිනේ. එතනින් එන්නේ IE. වැඩි කිරීම R කියලා කියන්නේ කවුද? 100යි. එහෙනම් IE සමානයි කවුද? 0.1 ඇම්පියර්. 0.1 ඇම්පියර් වෙනවා. ඊට පස්සේ අපි දන්නවා මේක දීලා තියෙන විදිහට
IC සමානයි බීට වාරයක් IB බැවින් හරි IC සමානයි 99යි IB කියලා ගන්නත් පුළුවන්. ඒකත් හරිනේ. ඊට පස්සේ තවද IE සමානයි IC ධන IB කියලා අපිට ලියන්න පුළුවන් නේ. එතකොට කලින් ගණන් වලදී මගේ පුතා මේකේ අපි IB නොසලකා හැරුවානේ. හැබැයි මෙතනදී IB නොසලකා හැරුවොත් උඹලට සුළු ගන්න මාරම අමාරුවක් එනවා. මේ බාන්නේ මේ වගේ ගානකෙදී ඔය අගට 9 ආවනේ. ඒ නිසා IB යගේ නොසලකා හරින්න එපා. මේ බලන්න. IE කියලා කියන්නේ එතකොට කවුද? IE කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් IC 99යි IB කියලා. හරිද? එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම බලන්න. IC ගන්න පුළුවන් බීට වාරයක් IB ධන IB කියලා ගන්න පුළුවන්. මේ බලන්න මම සුළු කිරීම හදන ලස්සන බලන්න මේ බීට ධන එක වාරයක් IB. අපි කලින් මේක එක අමතක කරා. හරි. අපි කලින් ගණන් වල පුතේ මේක එක අමතක කරනවා. නමුත් අපි මෙතෙන්දී මේ එක අමතක කරන්නේ නැතුව ගමු. මොකද හේතුව ගානේ දීලා තියෙන බීට 99ක් කියලා. එම නිසා මොකද වෙන්නේ? IE සමානයි 99 ධන 1යි IB. එතකොට IE සමානයි CI IB කියලා එනවා. එතකොට IE යගේ අපි හොයලා ඉවරයි මේ වෙනකොට. IE යගේ දශම 1යි මෙන්න CI IB. එහෙනම් IB සමානයි දශම 1 බෙදීම CI ඇම්පියර්. ඒ කියන්නේ IB සමානයි 1 මිලි ඇම්පියර්. IB සමානයි 1 මිලි ඇම්පියර් කියලා අපිට ගන්න පුළුවන්. මරු නේද? ඒවා දැන් ආයෙ තේරුම් ගන්න එතන මොකද්ද මේ කරේ කියලා. ඔයා මෙතනට පුතේ එක අමතක කරලා IB අමතක කරලා ඔයාට මෙතන බෙදන්නේ 99න්. එතකොට එතන අපි පොඩි වංචාවුත් කරලා ඒ කියන්නේ IB නොසලකා හැරලා සුළු කාරණ අමාරු කරගත්තා. ඇයි මෙතන අපි වංචාව කරෙන්නේ නැහැ. අපි හොඳට සුළු කරා. අපේ සුළු කිරීම මාරම ලේසි වුණා. හරිද? ඒ නිසා ඉගෙන ගන්න පුතේ ගානකදී බීටගේ අගය අර 50 100 200 આવොත් IB නොසලකා හරින්න. හැබැයි බීටගේ 49 99 199 වගේ අගට 9ක් තියෙන එකක් ආවොත් මගේ පුතේ බීට අමතක කරන්නේ නැතුව බීටත් එක්කම ගාන හදපල්ලා සුළු කන් ලේසි. ඔය සුළු කිරීම ට්‍රික්ස් ඔය ඉගෙන ගන්න ඔන්ලි සාරංග පරිවර්තන විතරයි. හරි. රයිට්. බලන්න මොකක්ද ඊට පස්සේ ඔයාලට කියන්නේ කියලා. දැන් ඒක හරිනේ. IB ගන්නේ කරා. C කොටස. සෙන ඩියෝඩේ උපරිම ක්ෂමතා උත්සර්ණය ගන්නේ කර පරිපතේ නියමාකාර ක්‍රියාකාරීත්වය සඳහා 4ක සමතා ප්‍රමාණක ඇති සෙන ඩියෝඩයක් ප්‍රමාණවත් වේදයි නිර්ණය කරන්න. රයිට්. දැන් මේක හරිනේ. IB අගයන් අපි ඔක්කොම හදලා ඉවරයි. දැන් අහනවා සෙන ඩයෝඩේ මොකක්ද අහන්නේ? උපරිම ක්ෂමතා උත්සර්ජනය ගන්නේ කරන්න. සෙනට උපරිම ක්ෂමතා උත්සර්ජනය තියෙන මොන අවස්ථාවේද? කලිනුත් අපි මතකයි කලින් අදහසක් අපිට තියෙනවා S කියන එක විවෘතව අවස්ථාවේ තමයි උපරිම ක්ෂමතා උත්සර්ජනය පවතින්නේ. හරිද? ඒ නිසා අපි ඒක හොයලෙමු. කොහොමද හොයන්නේ? ලියන්න. S ස්විච්ඡය විවෘතව ඇති විට සෙන ඩයෝඩයට උපරිම ක්ෂමතා උත්සර්ජනය පවතී. බලමු එතකොට කොහොමද ඒක වෙන්නේ කියලා. උපරිම ක්ෂමතා උත්සර්ජනය කියන්නේ පුතා මෙන්න මෙතන මොකද වෙන්නේ? මේක ස්විච් එක ඔෆ් එකේ තියෙන එතකොට. මේ ස්විච් එක මෙතන ඔෆ් වෙලා තියෙන්නේ දැන්. පුතේ මේ බාන්න වෙන දේ
ඛේද වාචකයක් වෙනවා. මොකන්ද ඛේද වාචකය? S off වුණාම IE සමානයි 0යි. එතකොට IB නෑ IC නෑ මේ ඔක්කොම 0යි. මේක off වුණාම මේ ඔක්කොම බිඳුවක් එනවා. එතකොට මොකක්ද දැන් සර්කිට් එක? දැන් IC ධාරාව යන්නේ නැහැ කියන උඩ ටික වැඩක් නැහැ. ට්‍රාන්සිස්ටරේ වැඩක් නැහැ. දැන් සර්කිට් එක පිටේ මෙච්චරයි මේ 12V මෙතනින් තියෙයි. මෙතන R dash කියන 120 තියෙයි. මෙහෙම සෙනර් ඩයෝඩ් එක තියෙයි. ඔන්න ඔච්චරයි සර්කිට් එක. මෙයා හරහා වෝල්ටීයතාව 10.6 වෝල්ට්. දැන් මේක තුලින් ගලයි ධාරාවක්. I dash මේ පැත්තට. හරි. එතකොට I dash ධාරාව ගලනවානේ. අපි මුලින්ම දැන් I dash හොයාගෙන ඉමු. කොහොමද I dash හොයන්නේ? අපි දානවා කර්චොප් නියමය. right මේ සර්කිට් එකට අපි කර්චොප් දානවා මේ දිශාවට. සිග්මා E සමානයි සිග්මා V දානවා. සිග්මා E කියන්නේ 12යි පුතයි. I dash වාරයක් R dash දාන 10.6යි. તો මේක සුළු කරාම මෙතනින් ආව 1.4ක් ආව. I dash වැඩි කරාම R dash කියලා කියන්නේ කීයද? 120යි. එම නිසා I dash සමාන 1.4 බෙදීම 120යි ඇම්පියර්. ඔයා ඊට පස්සේ කරන් යන්න කාටද? සෙනර් ඩියෝඩයට ඊට පස්සේ දාන්න මොකක්ද සමීකරණය? P සමානයි VI දාන්න. පුතේ P සමානයි VI දානකොට V කියලා කියන්නේ 10.6යි. මෙයා 1.4 බෙදීම 120යි වෝල්ට් කියලා අපිට ගන්න පුළුවන්. ඒක සුළු කරගන්න. එතකොට බලන්න අගය කොච්චරක් එනවද කියලා. ඒක සුළු කරගන්න ඕනේ. සුළු කරන බලමු අපි අගය කොච්චරක් එනවද කියලා. right ඒක අගය පිටේ මම ආසන්න අගයක් දාන්න. ඒ අගය සාමාන්‍යයෙන් වාටේ 0.13 W කියලා. 0.13 W කියලා එනවා. 0.13 W කියලා කියන්නේ හරිද? 0.25ට වඩා අඩුයි. 0.25ට වඩා අඩුයි. එම නිසා P අඩුයි කාට වඩාද? 1 බෙදීම 4යි W ට වඩා අඩුයි. ගාන අහලා තියෙන එහෙම කන්නේ. ගාන කියන්නේ සෙනර් ඩියෝඩයේ උපරිම ක්ෂමතා උත්සර්ජනය ගන්නේ කර පරිපතේ නියමාකාර ක්‍රියාකාරීත්වය සඳහා 1 බෙදීම 4යි W ක්ෂමතා ප්‍රමාණයක් ඇති සෙනර් ඩියෝඩයක් ප්‍රමාණවත් වේදය නිර්ණය කරන්න ඔන්න නිර්ණය කරා අන්න ලියන්න දැන්. එම නිසා පරිපතය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට 1 බෙදීම 4යි W ක්ෂමතාවක් ඇති සෙනර් ඩයෝඩයක් සුදුසු වේ. හරි. ගාන ඉවර නැහැ. ගාන D කොටසේ තියෙනවා. ඔය අන්තිම කොටසට එනකම්ම හදන්න ඕනේ. ඊළඟ ලකුණු හම්බෙන්නේ 15ම. පේපර් එකේ ලකුණු. ගොඩක් ළමයි මුල ටික හදලා අගට යනකොට මේක අතාරිනවා. ලකුණු 10න් 15න් 10ට වඩා වැඩියෙන් ගන්නෙ ඉතාමත් අල්ප පිරිසක්. මතක තියාගන්න ඔබ එකක් ගන්නව නම් ෆිසික්ස් පේපර් එකට අඩුම ගානේ මගේ පුතේ 15න් 10ට වඩා වැඩියෙන් තියෙන ප්‍රශ්න දෙකක්වත් ඕනේ. භාගය කොටස් එකට හරියන්නේ නැහැ. භාගේ ඒවා හදලා ඉතින් ඔයාට C1ක් S1ක් වගේ යන්න පුළුවන්. කම්ප්ලීට් ප්‍රශ්න දෙකක්වත් හදන්න ඕනේ ඔබ. අඩු ගානේ ප්‍රශ්න දෙකට ලකුණු 12ක්වත් තියෙන්න ඕනේ මගේ පුතේ. right බලන්න. ඉතින් මේ කොටස් හදන්න ඕනේ. මේක බාහන සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ ඔයාට. ඔයාගෙන් අහනවා වාසිය මොකද්ද මේකේ කියලා. මොකද්ද වාසිය? පුතේ වාසිය මෙන්න මේකයි. මොකද්ද? කලින් වාට මතකද ක්ෂමතාව කීයක් ආවද කියලා?
කලින් සර්කිට් එකේ ක්ෂමතා උත්සර්ජනය කීයද? කලින් සර්කිට් එකේ උපරිම ක්ෂමතා උත්සර්ජනය 1.1 W. නමුත් දැන් සර්කිට් එකේ ක්ෂමතා උත්සර්ජනය 0.13 W. මොකද කියන්නේ? P1ට වඩා P2 කියන එක පුතේ ගොඩාක් අඩුයි. P1ට වඩා P2 කියන එක ගොඩාක් අඩුයි. P1ට වඩා P2 කියන එක ගොඩාක් අඩුයි කියන්නේ මොකක්ද අදහස? මොකක්ද අදහස? හරිද? අදහස තමයි මොකද්ද? ශක්ති හානිය. මේක තාපයට ශක්තිය අපතේ යනවනේ. මේ දෙවෙනි සර්කිට් එකේ සෙනර් ඩයෝඩ් ක්‍රියාත්මක වෙන විට සිදුවන ශක්ති හානිය, ශක්තිය අපතේ යෑම, තාපෙලස ශක්ති හානිය අවමයි. මතක තියාගන්න ඕනම සර්කිට් එක, ඕනම විද්‍යුත් පරිපථයක, ඕනම රටක ශක්තිය අපතේ යෑම අඩු කරොත් ඒ රට දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඕනම සර්කිට් එකක් හොඳ සර්කිට් එකක් කියන පුතේ ශක්ති අපතේ යෑම අඩු සර්කිට් එකක්. තේරුණාද? right. එහෙනම් ලියන්න ඇති වාසිය කුමක්ද? ශක්ති හානිය සෙනර් ඩයෝඩයේ ක්‍රියාත්මක වන විට සිදුවන ශක්ති අපතේ යෑම දෙවෙනි පරිපථයේ අවම වීම. දෙවෙනි පරිපථයේදී අවම වීම. දෙවෙනි පරිපථයේ අවම වීම තමයි මේකේ තියෙන වාසිය. ඒකෙන් ලැබෙන ලොකු දෙයක් අපිට ලැබෙන එකකින් මොකක්ද දන්නවද? එතකොට මේකෙන් වෝල්ටීයතා යාමනයක් කරන්න මේ හදන්නේ. එතකොට වෝල්ටීයතා යාමනය පහසු වෙනවා. යන්න එවිට වෝල්ටීයතා යාමනය පහසු වේ. එවිට බාර ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාව යාමනය කිරීම වඩා පහසු වේ. right. එහෙනම් මම හිතනවා මේ ගාන 2005 ගාන එනවා හොඳටම තේරෙන්නේ නැති කියලා. මට පුළුවන් විදිහට ඔන්න උපරිම සුපරිම විවරණයක් දුන්නා ගානට. ඒ අනික් ගණන් වගේම මේ ගානත් ආයි හදන්න, විවරණ බලන්න, වීඩියෝස් බලන්න ඔබ තනියෙන් ඔබට පුළුවන් වෙන විදිහට ඔබට තව කාටරි කියා දෙන්න පුළුවන් වෙන මට්ටමට ඔබ නැවතන වීඩියෝස් බලා මේක සෙට් වෙන්නේ. එතකොට ඔයාට ඔයාගේ අවුරුද්දේ ඉලෙක්ට්‍රොනික ගාන ගේමක් වෙන්නේ